සියලු සමීක්ෂණ වාර්තා නැවත නැවතත් තහවුරු කළ ශ්‍රී ලංකාවේ අංක 1 ප්‍රවෘත්ති විකාශය. පැත්ත ගියත් ඇත්ත කියන හිරු රාත්‍රී 9:55 ප්‍රධාන පුවත් විකාශය සමග මම ප්‍රමිත මහානා. මම ශශිකලා කඳුබඩාරච්චි. ප්‍රථමයෙන් අවධානය ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත. සියෝන් බෝම්බකරු බෝම්බ රැගෙන කොළඹ සිට මඩකලපු ගිය හැටි. ඡන්ද දිනය ගැන සභාපති දෙන සහතිකය. මට පේන විදියට අගෝස්තු මාසෙන් ඔබට යන්න විදියක් නැහැ. කටුනායක ගුවන්තොටටත් PCR පරීක්ෂණාගාරයක්. ද ෆිනෑන්ස් තැන්පත්කරුවන්ට රජයෙන් සහනයක්. නොමිලේ කුඩු බෙදූ කුඩු අංජුගේ උපන්දින සාදය. කෝල් කරලා මොනවද කිව්වේ අංජු? කුරුමලයන් නම් ටික ලියලා කිව්වා. ඒක දෙන්න කියලා. මඩකලපුව සියොන් දේවස්ථානයට බෝම්බ ප්‍රහාරය එල්ල කළ මොහොමඩ් අසාද් බෝම්බද රැගෙන කොළඹ සිට මඩකලපුවට ගොස් ඇත්තේ මගී ප්‍රවාහන බස් රථයකින් බව අද අනාවරණ වුණා. ඒ පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියෙක් එම ප්‍රහාරය විමසන ජනපති කොමිසම හමුවේ සාක්ෂි ලබා දුන් අවස්ථාවේදී මේ අතර පාස්කු ඉරිදා දෙමටගොඩ මහවිල උද්‍යානයේ සිදු වූ පිපිරීම් වලට අදාළව මෙතෙක් මාධ්‍යයට නිකුත් නොකළ ඡායාරූප පෙළක් අද මාධ්‍යයට නිකුත් කෙරුණා. දවසේ පුවත පාස්කු ඉරිදා මෙරට ප්‍රධාන පෙළේ සංචාරක හෝටල් 3කට ලැබුම්හලකට සහ කිතුණු දේවස්ථාන 3කට එල්ල වූ බෝම්බ ප්‍රහාර මාලාව මෙන්ම දෙමටගොඩ නිවසක් තුළ පිපිරීම් දෙකක් සිදු වී මේ වන විට වසරකට වැඩි කාලයක් ගතව අවසන්. නමුත් එම ප්‍රහාර මාලාව ගැන සමාජයේ හමුවේ අනාවරණ නොවූ කරුණු රසක් තවමත් පවතිනවා. මේ දිනවල එම කරුණු එකින් එක හෙළිවෙමින් පවතින්නේ පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයන ජනාධිපති කොමිෂන් සභාව හමුවේ විවිධ විමර්ශන නිලධාරීන් සාක්ෂි ලබා දීමත් සමග පාස්කු ප්‍රහාරය ගැන මෙතෙක් කලක් හෙළි නොවූ කරුණු රසක් ඊයේත් අදත් කොමිසම හමුවේ අනාවරණ වුණේ ඒ අනුවයි. පාස්කු ඉරිදා පෙරබරුවේ ශැංග්‍රීලා හෝටලය, සිනමන් ග්‍රෑන්ඩ් හෝටලය සහ කිංස්බරි හෝටලය මෙන්ම කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානය, කටුවපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානය සහ මඩකලපුව සියොන් දේවස්ථානයත් බෝම්බකරුවන්ගේ ඉලක්ක බවට පත්වීමෙන් පසු මුළු රටම ඒ පිළිබඳ දැඩි අවධානයෙන් පසු වුණා. දෙමටගොඩ මහවිල උද්‍යානයේ නිවසක පස්වරු 2:36ට තවත් පිපිරීමක් සිදුවන්නේ ඒ අතරතුරයි. ඒ වන විටත් පොලිසිය, පොලිස් විශේෂකාර්ය බලකාය මෙන්ම බුද්ධි අංශ ඇතුළු විමර්ශන කණ්ඩායම් කිහිපයක්ම එම නිවසට පැමිණ සිටියා. අදාළ නිවස තුළ දෙවන පිපිරීමක්ද සිදුවන්නේ පළමු පිපිරීමෙන් විනාඩි කිහිපයකට පසු පස්වරු 2:53ටයි. එම පිපිරීමෙන් උප පොලිස් පරීක්ෂකවරයෙකු ඇතුළු පොලිස් නිලධාරීන් තිදෙනෙකුටද දිවි අහිමි වුණා. මෙම දෙමටගොඩ ප්‍රහාරය සම්බන්ධයෙන් අපරාධ ස්ථානීය පරීක්ෂණය සිදු කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු ප්‍රධාන පොලිස් පරීක්ෂක අජිත් ප්‍රියන්ත පේදුරුආරච්චි මහතා සිය පරීක්ෂණය අතරතුර ලබාගත් ඡායාරූප පෙළක් පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි දෙමින් ඉදිරිපත් කළා. අදාළ ඡායාරූප ජනාධිපති කොමිසම විසින් මාධ්‍ය වෙතද ලබා දුන්නා. මහවිල උද්‍යානයේ නිවස තුළ සිදු වූ පිපිරීම් දෙක කෙතරම් ප්‍රබලද යන්න මෙම ඡායාරූප ඔස්සේ පැහැදිලි වනවා. ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි දුන් අජිත් ප්‍රියන්ත පේදුරුආරච්චි මහතා සඳහන් කළේ පිපිරීම සිදු වූ දෙමහල් නිවසේ උඩුමහලේ කාමරයක් තුළ පළමු පිපිරීම සිදුව ඇති බවට නිරීක්ෂණය වූ බවයි. පිපිරීම නිසා උඩුමහලේ පොළවේ සිදුරක් නිර්මාණය වී තිබූ බවත් ඒ නිසා එම මහල තිබුණේ කඩාවැටීමේ අවදානමක බවත් අජිත් ප්‍රියන්ත පේදුරුආරච්චි මහතා වැඩිදුරටත් කොමිසම හමුවේ පැහැදිලි කළා.
එම ස්ථානය පරීක්ෂා කිරීමේදී පෙනී ගිය අන්දමට ටයිල් පොළව මත බෝම්බය තබා බෝම්බකාරිය විසින් දරුවන්ද Taman වෙත කැඳවාගෙන බිම හිඳ ගැනීමෙන් අනතුරුව බෝම්බය පුපුරවාගෙන ඇති බවට නිරීක්ෂණය වී තිබෙනවා. ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා පැවසුවේ දෙවන පිපිරීම සිදුව ඇත්තේ වෙනත් ස්ථානයක බවත් එය එක් පුද්ගලයෙකුට පමණක් රැඳී සිටිය හැකි කුඩා ස්ථානයක් ලෙස නිරීක්ෂණය කළ බවයි. පිපිරීම වූ ස්ථානයේ තිබී උප පොලිස් පරීක්ෂක රෝහණ බණ්ඩාරගේ සහ තවත් පොලිස් නිලධාරීන් දෙදෙනෙකුගේ සිරුරු හමු වූ බවත් සාක්ෂිකරු සඳහන් කළා. එමෙන්ම ඔහු වැඩිදුරටත් පැවසුවේ බෝම්බකාරියගේ සහ දරුවන්ගේ සිරුරු අනන්‍යතාව තහවුරු කර ගැනීමට නොහැකි වනසේ කැබලි වී ගොස් තිබූ බවයි. පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයන ජනාධිපති කොමිසම හමුවේ අද සාක්ෂි දුන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වාණිජ අපරාධ විමර්ශනාංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නීතිඥ සමන් වීරසිංහ මහතායි. ප්‍රහාරය වන අවස්ථාවේ ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශනාංශයේ ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කළා. 2019 වැනි දින සිට මොහු මඩකලපුව සියොන් දේවස්ථානයේ වූ පිපිරීම සම්බන්ධයෙන් විමර්ශන කටයුතු බහරව කටයුතු කර තිබෙනවා. සාක්ෂිකරු කොමිසම හමුවේ සඳහන් කළේ Taman මෙම ප්‍රහාරයේ විමර්ශන කටයුතු බහර ගැනීමෙන් අනතුරුව සියොන් දේවස්ථානයේ අසල තිබූ සියලු CCTV දර්ශන පරීක්ෂා කළ බවයි. එහිදී මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් වැදගත් කරුණු රැසක් හෙළි කර ගැනීමට විමර්ශන නිලධාරීන්ට හැකියාව ලැබී තිබෙනවා. එහිදී අනාවරණ වී ඇති ප්‍රධානම කරුණ වන්නේ සියොන් දේවස්ථානයේ ප්‍රහාරකයා වන මොහමඩ් අසාද් බෝම්බ රැගෙන විත් තිබෙන්නේ කොළඹ සිට බස් රථයකින් බව. සියොන් දේවස්ථානයේ බෝම්බකරු කොළඹ මර්දාන සහිරා විද්‍යාලය අසලින් කල්මුනේ කොළඹ බස් රථයකට 2019 වෙනිදා රාත්‍රී 8:51ට ගොඩවන ආකාරය දැක්වෙන CCTV දර්ශනයක් සාක්ෂිකරු කොමිසමට ඉදිරිපත් කළා. අදාළ පුද්ගලයා මෙම බස් රථය වෙන් කරවාගෙන ඇත්තේ කොච්චිකඩේ දේවස්ථානයේ බෝම්බකරු මාර්ගෙන් බවටද තොරතුරු අනාවරණ වී තිබෙනවා. 2019 වෙනිදා අලුයම 2:16ට පමණ මඩකලපුව නගරෙන් බස් රථයෙන් බැස යන බෝම්බකරු පළමුව ජුම්මා මස්ජිද් දේවස්ථානයට පැමිණෙන්නේ ත්‍රිරෝද රථයකින්. දේවස්ථානය තුල පැය 2කට ආසන්න කාලයක් රැඳී සිටින බෝම්බකරු එහි දේව මෙහෙය සඳහාද සහභාගී වන අතර ඔහුගේ ස්වරූපයෙන් පෙන්눔 කෙරෙන්නේ දැඩි නොසන්සුන්තාවක්. අනතුරුව දේවස්ථානයේ විවේකාගාරය තුලට යන බෝම්බකරු ඇඳුම් මාරු කර ගැනීමෙන් අනතුරුව දේවස්ථානයෙන් පිටව යනවා. බෝම්බකරු සියොන් දේවස්ථානයට පැමිණෙන ආකාරයද CCTV කැමරාවක සඳහන්ව තිබුණා. අනතුරුව සියොන් දේවස්ථානය තුල බෝම්බය පුපුරවා හැරෙන්නේ පෙරවරු 9:03ටයි. සිද්ධියෙන් අනතුරුව කළ විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ සියොන් දේවස්ථානයට ප්‍රහාරය එල්ල කළ මොහමඩ් අසාද් නැමැති මොහු 2005 සහ 2012 යන වසරවලදී කටාර් සහ අබුඩාබි රාජ්‍යයන් වෙත ගොස් යලි පැමිණ ඇති බවයි. එමෙන්ම ප්‍රහාරය සිදු වූ දිනේදී මොහමඩ් අසාද්ගේ මව වන ආලියා ලතීෆා බිබී විසින් සිය පුතුගේ ඡායාරූප පුලුස්සා දමා ඇති බව අනාවරණ වූ බව කොමිසම හමුවේ සාක්ෂි දුන් ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා සඳහන් කළා. සාක්ෂිකරු පැවසුවේ ඇය මේ වන විට සාක්ෂි වසන් කිරීමේ චෝදනාව යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අත්අඩංගුවේ පසුවන බවයි. බෝම්බකරුගේ බිරිඳ එනම් අබ්දුල් රහීම් ෆෙරෝසා පාස්කු ප්‍රහාරයට පසු කාත්තන්කුඩේ සයින්ද මර්දු නිවසේ සිදු වූ පිපිරීම් වලින් මියගොස් ඇති බවද සාක්ෂිකරු අනාවරණ කළා. ඔහු වැඩිදුරටත් පැවසුවේ 2019 අප්‍රේල් 18 වෙනිදා රාත්‍රියේ අසාද් සහ ෆෙරෝසා වෑන් රථයකින් කල්මුනේ සිට කොළඹට පැමිණ ඇති අතර ඔවුන් කොල්ලපිටියේ මහල් නිවාස සංකීර්ණයේ පිහිටි නිවසක් වෙත පැමිණි බව අනාවරණ වූ බවයි. එහිදී කොමිසම විමසුවේ එම නිවසේ රැඳී සිටියේ කවුරුන්ද යන්නයි. සහරාන් ඔහුගේ බිරිඳ දරුවන් දෙදෙනා මෙන්ම කටුවපිටිය දේවස්ථානයේ ප්‍රහාරකයා වන හස්තෝන් සහ ඔහුගේ බිරිඳ වන සාරා ජස්මින් හෙවත් පුලස්තිනී එහි රැඳී සිට ඇති බව සාක්ෂිකරු සඳහන් කළා. 20 වෙනිදා පස්වරු 1ට පමණ මොවුන් සියලු දෙනා පානදුර පිහිටි නිවසට පැමිණ ඇති අතර සහරාන් අසාද් හස්තෝන් එහි නැවතී සිටියේදී අනෙක් පිරිස සහරාන්ගේ සහෝදරයෙකු වන රෙල්වාන් සමග කාත්තාන්කුඩි බලා පිටත්ව ගොස් ඇති බවත් වැඩිදුරටත් සාක්ෂිකරු අනාවරණ කළා. දවසේ පුවත මහා මැතිවරණය පැවැත්වෙන්නේ කවදාද? සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව මැතිවරණය පවත්වන්නේ කොහොමද? මැතිවරණය පිළිබඳව ඡන්ද දායකයන්ට මතුවන මෙවැනි ගැටලු සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සමග සාකච්ඡා කළා. ජුනි 20 මහා මැතිවරණයට දිනපවා නියම වෙලා තිබියදී ඒ ගැන අධිකරණ ක්‍රියාමාර්ගයකට යොමු පසුබිමක ජනතාවට තිබෙන ප්‍රශ්නයක් තමයි මහා මැතිවරණය පැවැත්වෙනවාද එසේනම් මේ කවද්ද කියන කාරණාව. හැබැයි දැන් ඒ ගැන තීරණය මැතිවරණ කොමිසමට පැවරලා තිබෙනවා.
එවන් පසුබිමක වත්මන් තත්ත්වය කුමක්ද? මේ ගැන දැනගන්න සුදුසුම තැන මැතිවරණ කොමිසම. අපි සම්බන්ධ කරගත්තා මැතිවරණ කොමිසමේ සභාපතිතුමන්ව. සභාපතිතුමනි, එහෙනම් මැතිවරණය පැවැත්වෙන්නේ කවද්ද? අප්‍රේල් මාසේ 27 වෙනිදා විතර වෙනකොට මේ ඇඳිරි නීතිය අයින් වෙලා කොළඹ ඇඳිරි නීතිය අයින් වෙලා කාර්යාලවල සාමාන්‍ය කටයුතු ආවනම් අපිට ජුනි 20 වුණත් තියන්න තිබුණා. දැන් පවත්නා තත්ත්වයට මේ මාර්ගෝපදේශ එක්ක අපිට පිළුවනි සති 9ක් 11ක් අතරේ ඡන්ද විශ්වාසයක් තියන්න පුළුවන් තත්ත්වයක් තියෙනවා. අපිට කවදාවත් අගෝස්තු මාසෙන් ඔබට යන්න විදියක් නැහැ. සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව මහමැතිවරණය පවත්වන එක මෙවර ජනතාවට අලුත් අත්දැකීමක්. ඒ සඳහා කොමිසමේ තියෙන සූදානම කොහොමද? අපි දැනටම අපි වැඩ පිළිවෙලක් හදලා තියෙනවා. ඒ සඳහා ට්‍රයල් රන් එකක්, මොක් ඉලෙක්ෂන් එකක් හෙට නෙවෙයි අනිද්දා නෙවෙයි ඊටත් අනිද්දා අපි තියන්න බලාපොරොත්තු වෙනවා 200ක් විතර ඡන්දදායකයෝ ගෙනල්ලා පැය දෙකක් ඇතුළත අපිට කොච්චර වෙලාවක් යනවද දාන්න ගැටලු තියෙනවද කියලා බලන්න. මොකද සැනිටයිස් කරන්න ඕනේ, මීටරේ දුර තියාගන්න ඕනේ, හැඳුනුම් පතට ගන්න නැතුව චෙක් කරන්න ඕනේ, ෆේස් ෂීල්ඩ් දාන්න ඕනේ, ෆේස් මාස්ක් දාන්න ඕනේ. ඒ තත්ත්වෙ උඩ අපි සූදානම් වෙලා තියෙනවා. අනිත් පැත්තට ඡන්ද ගණන් කරනවා නම් අපි දේශපාලන පක්ෂ වලට කියලා සමාර කරමු. අපි එකඟතාව වලට එන්න වෙනවා. අපි ඡන්ද තියපු දවසේම ඡන්ද ගණන් කරනවද නැත්නම් මොනවාප ගණන් කරන්න ඊට පස්සේද? ඡන්ද මධ්‍යස්ථානයේ ඇතුළු වීමේදී මුඛාවරණ පැළඳීම අනිවාර්ය වෙන පසුබිමක ඡන්දදායකයාගේ අනන්‍යතාවය හඳුනා ගැනීම සඳහා විශේෂ ක්‍රියාමාර්ගයක් ගැන අවධානය යොමු වෙලා තිබෙනවද? ඒකටත් විකල්ප දෙකක් තියෙනවා. ඡන්ද මධ්‍යස්ථානයේ පරිශ්‍රයට ඇතුල් වෙන ස්ථානයේදී ඒජන්ට්ලා යම් ප්‍රමාණයක් ඉස්සරහා හැඳුනුම්පත් පරීක්ෂා කරලා නම හඬනගා කියවලා ඔවුන් චෙක් කියලා වගේ ස්ලිප් එකක් දීලා ඇතුළට යවනවා. එහෙම නැත්නම් ඡන්ද පොලේදී ඒ කතා කරන එක්කෙනාට ෆේස් ෂීල්ඩ් එකක් දීලා නැත්නම් ඉස්සරහින් පොලිතීන් කවර් එකක් ගහලා එයා හැඳුනුම්පත පරීක්ෂා කරලා බලනවාද? ඒ විකල්ප අපි ඔක්කොම මේ ටෙස්ට් රන් එකේදී චෙක් කරලා බලනවා. ඒ වගේම දැන් ඡන්දය සලකුණු කරන පැන්සල හැමෝම පාවිච්චි කරන්නේ බලාපොරොත්තු වෙනවා. හැකි සෑම දෙනාටම කළු හෝ නිල් බෝල් පොයින්ට් පෑනක් අරන් එන්න කියලා දැනට යෝජනා වෙලා තියෙනවා. ජෙල් පෙන් එකක් නෙවෙයි. ඊට අමතරව අපි පෑන් තියලා තියෙනවා. ඡන්ද පොළට එනකොට අපි හැම දෙනාගේම සැනිටයිස් කරනවා. ඒගොල්ලන්ට බැලට් පේපර් එක දෙනකොට ඒගොල්ලන්ට ප්‍රශ්නයක් නැහැ. ඒගොල්ලන්ගේ අත්වල මොකුත් නැහැ. යනකොටත් අපි ආපහු ඒගොල්ලන්ට සැනිටයිස් කරන්න කියනවා. ස්තුතියි සභාපතිතුමනි වත්මන් තත්ත්වය සහ මැතිවරණ සූදානම පිළිබඳව අපව දැනුවත් කළාට. ඔබට ස්තුතියි. මොරටුවේ පාතාලයේ බිහි කිරීම පසුපස දේශපාලනඥයෙකු සහ ව්‍යාපාරිකයෙකු සිටින බවට 2018 වසරේදී ඝාතනයට ලක් වූ දෙහිවල ගල්කිස්ස මහනගර සභා හිටපු මන්ත්‍රී රංජන්ද සිල්වා මහතාගේ වැඩිමහල් පුත්‍රයා පවසනවා. ඔහු මෙම අනාවරණය සිදු කළේ මොරටුව සොයිසාපුර ආපනශාලාවට වෙඩි තැබූ කප්පම් සිද්ධිය පිළිබඳව හිරු ප්‍රවෘත්ති වෙත විශේෂ අනාවරණයක් සිදු කරමින්. අදාළ වෙඩි තැබීමෙන් පසු කප්පම්කරුවන් රංජන්ද සිල්වා ඝාතනය පිළිබඳ සඳහන් කරමින් ආපනශාලාවේ හිමිකරුට දුරකථන ඇමතුමක් ලබා දී තිබුණා. ආරක්ෂාවට යොදවා සිටි පොලිස් නිලධාරීන් දෙදෙනෙකු බලා සිටියේදී මොරටුව සොයිසාපුර ප්‍රදේශයේ පිහිටි ආපනශාලාවකට වෙඩි ප්‍රහාරයක් එල්ලවන්නේ පසුගිය 29 වෙනිදායි. කප්පම් ඉල්ලා පැමිණි පිරිසක් අදාළ ආපනශාලාවට පසුගිය 19 වෙනිදා පහර දීමක්ද සිදු කර තිබුණා. ආපනශාලාවට වෙඩි තැබීමෙන් පසු එහි හිමිකරුට කප්පම්කරුවන්ගෙන් ඇමතුමක් ලැබුණු අතර ක්‍රිකට් ක්‍රීඩක ධනංජය ද සිල්වාගේ පියාවන දෙහිවල ගල්කිස්ස මහනගර සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කළ හිටපු නාගරික මන්ත්‍රී රංජන්ද සිල්වා ඝාතනය පිළිබඳවද එම ඇමතුමේ සඳහන් වුණා. අංගුව කියලා පුරාණ බේරිය. මගේ බේරුව ඔබ තමයි වැඩකාරයා. සංජය සිල්වත් බේරුන්නේ මගේ. ඔබ බේරුව ඔබ තමයි වැඩකාරයා. රංජන්ද සිල්වා ඝාතනයට සම්බන්ධ දැනට විදේශගත වී සිටින බව පැවසෙන මොරටුවේ පාතාලයේ මෙහෙවන කුඩු අංජු සහ ධර්මසිරි නැමැත්තන් ආපනශාලාවේ සිද්ධියටද සම්බන්ධ බව මේ වන විට පොලිස් පරීක්ෂණ වලින් හෙළි වී තිබෙනවා. එම දෙදෙනා පිළිබඳව ඝාතනයට ලක් වූ රංජන්ද සිල්වාගේ වැඩිමල් පුතු හිරු ප්‍රවෘත්ති වෙත විශේෂ හෙළිදරව්වක් සිදු කළා. මගේ තාත්තාගේ මරණයෙන් පස්සේ ළඟදී සිදුවෙච්ච මේ හෝටලේ වෙඩි තැබී ඒක තොල බැලුවම ඔය ධර්මසිරි කියන පුද්ගලයා තමයි මගේ තාත්තාට වෙඩි තියෙන එකේදී කාරක පැද්දේ. අංජු කියන පුද්ගලයා තමයි ඒ වෙඩි තැබීම මෙහෙව්වේ ඒවකට. එනකොට ඒගොල්ලෝ කටින් මෙතන කිව්වනේ රංජන් සිල්ලට ගැහුවේ අපි ඔබ මොකෙද්ද කියලා මේ මනුස්සරත් කියන. ඔහු වැඩිදුරට සඳහන් කළේ මොරටුවේ පාතාලයේ බිහි කිරීම පිටුපස දේශපාලනඥයෙකු සහ ව්‍යාපාරිකයෙකු සිටින බවයි. අංජුව මේ තත්ත්වයට ගෙනගෙන ආපු දේශපාලනඥයෙකුත් ඉන්නවා. අංජුව මේ තත්ත්වයට දාපු තව මොරටුවේ දේශපාලනයේ උදව් තියෙන මොරටු රත්මනේ පාතාලයේ හදන මොරටුවේ ලක්ෂපති පුද්ගලෙක් ඉන්නවා. මම මග කීමෙන් කියන්නේ මේ පාතාලේ කියන එක ඇදුවේ මේ පුද්ගලයෝ දෙන්නා. මගේ පියා නැතුණාට පස්සේ අපිට ගොඩක් තර්ජන ආවා. ඊට පස්සේ අපිට පොලිස් ආරක්ෂාව දීලා තිබ්බා මෙරියානේ පොලිසියෙන්. මාස 3ක් විතර යනකොට එකපාරටම අපේ ආරක්ෂාව නැති කරලා දැම්මා. ඝාතනයට ලක් වූ රංජන්ද සිල්වාගේ බිරිඳද සිය පවුල මුහුණ දී ඇති අවධානම පිළිබඳව අප සමග අදහස් පළ කළා. තාත්තවයි පුතාවයි එකට මරන්න ඇවිල්ලා තියෙන්නේ වාසනාවට. පුතා බේරුණා. මේක පිටිපස්සේ දේශපාලඥයෙක් ඉන්නවා. ඒත් අපිට
මෙහෙම එයාව මම වශයෙන් කියන්න බෑ. මොකද අපිට දැන්ටත් මරණ තරජන තියෙන නිසා මගේ ලොකු පුතාට මොනවා කරයිද කියලා මං ගොඩාක් බයෙන් ඉන්නවා. මගේ සැමියා නැති වෙලා මං ගොඩාක් අසරණ වෙලා ඉන්නේ. මට තවත් දෙයක් දරා ගන්න බෑ. මේ අතර මොරටුවේ ආපන ශාලාවට පහර දීම සහ වෙඩිතැබීමේ සිද්ධීන් සම්බන්ධයෙන් පොලිස් විශේෂ කාර්ය බළකාය ඊයේ පස්වරුවේ රත්මලානේදී 36 හැවිරිදි තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊට අමතරව සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ටාසේ නිලධාරීන් දෙහිවල අත්තිඩිය වැව්පාරයේදී ඊයේ පස්වරුවේ T56 වර්ගයේ සජීවී පතරම් 10ක් සමග පුද්ගලයෙක් අත්අඩංගුවට ගත් බව පොලිසිය සඳහන් කළා. මේ අතර කුඩු අංජු නැමැති විදේශගතව සිටින සංවිධානාත්මක අපරාධ කල්ලි සමාජිකයාගේ උපන්දිනය වෙනුවෙන් මද්‍රව්‍ය බෙදූ කාන්තාවක්ද පොලිස් විශේෂ කාර්ය බළකාය ඊයේ පස්වරුවේ අත්අඩංගුවට ගත්තා. ඒ රත්මලාන අඟුලාන් ප්‍රදේශයේදී වැල්ලේ ජයන ලෙස ප්‍රසිද්ධ එම කාන්තාව රත්මලාන අඟුලාන් ප්‍රදේශයේ පදිංචි කාන්තාවක්. කෝල් කළා මොනවද කිව්වේ අංජු? කුරුමයාගේ නම් ටික ලියා ගන්න කිව්වා. ඒක දෙන්න කියලා. ඕගොල්ලෝ දෙන්නේ. අංජුද කතා කරේ ධර්මසිරිද? ධර්මසිරි. කෑලි කොච්චර වුවේ කැට? ඔයාගේ අතර බඩු හම්බුනේ කොහොමද? ටීවී එකේ තමයි. මේ සල්ලි account එකකට දාන්නවද නැත්නම් ගිහින් දෙනවද? account එකට. ඇයට විකිණීම සඳහා දින 5කට වරක් මද්‍රව්‍ය ලැබෙන බවයි දැනට සිදු කර ඇති පරීක්ෂණ වලින් අනාවරණ වී ඇත්තේ. සුරක්ෂිත රටක් විනයගරුක හා නීතිගරුක සමාජයක් ගොඩනැගීම අරමුණු කර ගනිමින් පිහිටුවන ලද ජනාධිපති කාර්ය සාධක බලකාය මගින් රාජ්‍ය සේවයේ ස්වාධීනත්වයට බලපෑම් එල්ලවන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරියල්ල මහතා පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ අද පෙරවරුවේ සමගී ජන බලවේගයේ පක්ෂ කාර්යාලයේ කැඳවා තිබූ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී. 2020 ජූනි මාසේ දෙවැනිදා ගැසට් පත්‍රයක් ගහලා කාර්ය සාධක මණ්ඩලය පත් කරලා තියෙනවා 12 දෙනෙක්ගේ සමන්විත ඒ 12 දෙනාම ත්‍රිවිධ හමුදාවේ නිලධාරී. මේකේ භයානකම තමයි අපේ කීර්තිමත් රාජ්‍ය සේවය මේ කාර්ය සාධක මණ්ඩලය යටතට පත් කරලා තියෙනවා. මේක අපේ ව්‍යවස්ථාවට පටහැනි. මොකද රාජ්‍ය සේවයේ ස්වාධීන ආයතනයක්. ඒ වගේම අපේ රටේ තියෙන රාජ්‍ය සේවයේ ජ්‍යෙෂ්ඨත්වයේ ප්‍රෝටෝකෝල් එක අනුව අමාත්‍යාංශ ලේකම්වරයා ඉන්නේ ත්‍රිවිධ හමුදාපතිට වඩා ඉහළින්. නමුත් මේ ගැසට් පත්‍රයෙන් මේක කඩපිටි පෙරලලා සියලු රාජ්‍ය සේවකයන් මේ කාර්ය සාධන මණ්ඩලයේ යටතට ගෙනහැල්ලා තියෙනවා. ඕන් දෙන නියෝග ක්‍රියාත්මක කෙරුවේ නැත්නම් ජනාධිපතිතුමාට මේ බව ලිඛිතව දන්වන්නත් බලය දීලා තියෙනවා. ඉතින් මේක භයානක තත්ත්වයක්. රට මිලිටරි පාලනයක් කරා ක්‍රමක්‍රමයෙන් ගෙන යන වැඩපිළිවෙලක් හැටියට අපිට හඳුන්වන්න පුළුවන්. මම රාජ්‍ය සේවයෙන් අහනවා මේ නියෝගය පිළිගන්න ඔබ සූදානම්ද? ඒ වගේම වගකීම් දීලා තියෙනවා මේ කාර්ය සාධන මණ්ඩලයට. මද්ද්‍රව්‍ය ජාවාරම් වැටලීමට වරදක් නැහැ. ඒ වගේම හිරකෙවල් වල ඇති වෙන යම් සිද්ධිය ගැන හොයා බලන්න. හැබැයි භයානකම දේ තමයි මේගොල්ලෝ කියන විදිහට සමාජ විරෝධී වැඩ ගැන හොයන්න බලයක් දීලා තියෙනවා. ඉතින් මොකද්ද මේ සමාජ විරෝධී වැඩ කියන්නේ? අර්ථ නිරූපණයක් දීලා නැහැ. ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හැන්දෑ ප්‍රකාශයටපත් කරුවා. එදා රාත්‍රියේම තමයි රාජ්‍ය සේවය ත්‍රිවිධ හමුදාවේ පාලනයට යටත් කරලා තියෙන්නේ. පසුගිය කාලේ රජයේ මැති ඇමතිවරු නිරෝධායන නීති රීති අමුවේ උල්ලංඝනය කෙරුවා එක්තරා අවස්ථාවක. ඉතින් එකම රටක් එක නීතියක් තියෙනවද? නෑ. පාලකයන් එක නීතියක්. මේ රටේ සාමාන්‍ය ජනතාවට තව නීතියක්. ද ෆිනන්ස් සමාගමේ සියලුම තැන්පත්කරුවන්ට ලබන සඳුදා සිට රුපියල් ලක්ෂ 6 බැගින් ගෙවන බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් ඔහු සඳහන් කළේ මහ බැංකුව අදාළ තීරණය අග්‍රාමාත්‍යවරයාට දැනුම් දී ඇති බවයි. ද ෆිනන්ස් සමාගම එහි ඇතිවෙලා තිබෙන තත්ත්වයේ තුල ඈවර කිරීමේ කටයුතු කරන තෙක් සමාගමේ සියලුම තැන්පත්කරුවන්ට ලක්ෂ 6 බැගින් මුදල් ගෙවීම ආරම්භ කරන බව මහ බැංකුව විසින් දැනුම් දුන්න අග්‍රාමාත්‍යතුමාට. ඒ අනුව මුළු තැන්පත්කරුවන්ගෙන් 93%ක ප්‍රශ්නය සම්පූර්ණයෙන් විසඳෙනවා. ඊට වඩා වැඩි තැන්පත්කරුවෝ ඉන්නවා 7%ක්. ඒ සැනකින් මේ කරන්ට පුළුවන් කමක් නැති බව සඳහන් කළා. ඒ වැඩිපුර මුදල් තැන්පත් කළ තැන්පත්කරුවන්ගේ ටික ඒ ඈවර කරන ක්‍රියාවලිය තුලින් කඩිනමින් මුදල් ගෙවන් නිම කිරීම සඳහා කටයුතු කරනවා. මෙතර ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ ද ෆිනන්ස් කම්පැනි PLC ආයතනයට මූල්‍ය ව්‍යාපාර කටයුතු වල නියැලීම සඳහා ලබා දී තිබූ බලපත්‍රය ශ්‍රී ලංකා මහ බැංකුව විසින් 2020 මැයි 22 වෙනිදා බලපැවැත්වෙන පරිදි අහෝසි කර ඇති බවයි. පවතින ප්‍රතිපාදන අනුව රක්ෂණය වී ඇති සියලු තැන්පත්කරුවන්ට රුපියල් ලක්ෂ 6ක උපරිමයක් දක්වා වන්දි ගෙවීමට ශ්‍රී ලංකා මහ බැංකුව පියවර ගන්නා බවද එම නිවේදනයේ දැක්වෙනවා. නොගෙවූ ශේෂයක් වෙතොත් ද ෆිනන්ස් කම්පැනි PLC ආයතනයේ වත්කම් මෑවර කිරීමෙන් අනතුරුව එම මුදල් ලබා දෙන බවද අදාළ නිවේදනයේ සඳහන්.
ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් එක්වෙන්නේ ශ්‍රී ලංකා මහ බැංකුව මගින් මෙම කටයුතු සඳහා පත් කර ඇති නියෝජිත බැංකු ආයතනය වන මහජන බැංකුව මගින් බන්දි මුදල් ගෙවීම සිදු කරන බවයි. ද ෆිනෑන්ස් කම්පැනි PLC ආයතනයේ ශාඛා පැවති ප්‍රදේශවල පිහිටා ඇති මහජන බැංකු ශාඛා මගින් පළමු අධීරයේ ගෙවීම් කටයුතු එක් ගිණුමක් පමණක් හිමි තනි පුද්ගල තැන්පත්කරුවන් සඳහා ජුනි 7 වනදා සිට ආරම්භ කිරීමට නියමිතයි. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු ශ්‍රී ලංකා මහ බැංකුවේ 0112 398 788 0112 477 261 යන දුරකථන අංක වලට මෙන්ම මහජන බැංකුවේ 0112 481 594 0112 481 320 0112 481 612 0112 481 703 යන අංක ඇමතීමෙන් ලබාගත හැකියි. මෙතර කොවිඩ් වසංගත සමයේදී ආදායම් බදු නොගෙවූ අයට එරෙහිව දඩමුදල් අය කිරීම සම්බන්ධයෙන් කැබිනට් තිරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී මෙලෙස අදහස් පළ වුණා. ඊළඟට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සාමාන්‍ය නියමිත කාලයට බදු පත්‍රිකා ඉදිරිපත් නොකිරීම, බදු මුදල් නොගෙවීම යන ආදියට දඩ නියම කරනවා දේශීය ආදායම් පනතේ විධිවිධාන වලට අනුව. නමුත් රට වසා තිබූ කාලය තුලදී කිසිදු දඩ මුදලක් අය නොකිරීමට ජනාධිපතිතුමා කැබිනට් අනුමැතිය ලබාගත්ත. ඒ අනුව 2020 ජුනි මාස 20 වෙනිදා දක්වා වසා තිබුණ කාලය තුල ආදායම් බදු සම්බන්ධයෙන් දඩ මුදල් පැනවීමක් නොකරන බව දැනුම් දෙන්න කැමැතියි. විදේශයන්හි සිට පැමිණෙනන්ගේ PCR පරීක්ෂණ ප්‍රතිඵල කඩිනම් කිරීමට ගුවන්තොටුපළ පරිශ්‍රයේම පරීක්ෂණාගාරයක් ස්ථාපිත කිරීමට COVID-19 මර්ධන කාර්යසාධක බලකාය සහ විශේෂඥ වෛද්‍යවරුන් සමග පැවති සාකච්ඡාවකදී තීරණය වී තිබෙනවා. මේ අතර නව ආසාදිතයන් 41ක් වාර්තා වීමත් සමග මෙරට සමස්ත COVID-19 ආසාදිතයන් සංඛ්‍යාව 1790 දක්වා ඉහළ ගියා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා COVID-19 මර්ධන කාර්යසාධක බලකාය සහ විශේෂඥ වෛද්‍යවරුන් සමග අද පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී විශේෂ සාකච්ඡාවක නිරත වුණා. මෙහිදී විදේශ රටවල සිට මෙරටට පැමිණෙන පිරිස් PCR පරීක්ෂණයට භාජනය කිරීමේදී සහ නිරෝධායනය කිරීමේදී මුහුණ පෑමට සිදුවන ගැටලු සහ ඒවා විසඳිය යුතු ආකාරය සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා වී තිබෙනවා. ඊට විසඳුමක් ලෙස විදේශවල සිට මෙරටට පැමිණෙන්නන් PCR පරීක්ෂණයට භාජනය කොට එහි ප්‍රතිඵල ගුවන්තොටුපළ පරිශ්‍රයේදීම ලබා ගැනීමෙන් පසු නිරෝධායනය සඳහා යොමු කරන්නයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙහිදී අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා. මේ අතර ඇමරිකානු තානාපති කාර්යාල රාජතාන්ත්‍රික නිලධාරියෙකු කටුනායක ගුවන්තොටුපළේදී PCR පරීක්ෂණ වලට යොමු නොවී රටට ඇතුළු වී ඇති බවත් වාර්තා වුණා. එම රාජතාන්ත්‍රික නිලධාරියා තමයි මේ PCR කියන පරීක්ෂණය අපේ ලංකාවේ පටන් ගත්තට පස්සේ මෙම රටට පැමිණි ප්‍රථම රාජතාන්ත්‍රික නිලධාරිවරයා. මෙවැනි අවස්ථාවකදී මේ සම්බන්ධව හරි උපදේශයක් ගැනීමේ අවශ්‍යතාවය නිසා මෙම නිලධාරියට උදෑසන දක්වා රැඳී සිටීමට අප ඉල්ලා සිටියා. ඒ සඳහා කැමැත්ත ප්‍රකාශ කරා. කෙසේ හෝ ඒවා එම නිලධාරී ඒ ඩොකියුමන්ට්ස් දීලා පෙන්නලා දුන්නා. ඒ කටයුත්ත එම්බැසිකට කරගන්න පුළුවන් බව. ඒකට අවශ්‍ය පහසුකම් අපි සල්සා දුන්නා. අපගේ නිලධාරීන්ට ස්තුති කළා වුන් ගියා. මේ සම්බන්ධයෙන් අප කළ විමසීමකදී එක්සත් ජනපද තානාපති කාර්යාල ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සඳහන් කළේ එක්සත් ජනපද රාජතාන්ත්‍රික කාර්යමණ්ඩල නිලධාරීන් මෙරට නිරෝධායන සීමා කිරීම ඇතුළුව COVID-19 මාර්ගෝපදේශ තරයේ පිළිපදින බවයි. ඒ අනුව අදාළ නිලධාරියාද මෙරටට පැමිණ ඇත්තේ එම මාර්ගෝපදේශයන්ට අනුකූලව බව නිලධාරියා සඳහන් කළා. එක්සත් ජනපද රාජතාන්ත්‍රික නිලධාරීන් මෙරටට පැමිණීමේදීත් ශ්‍රී ලංකාවේ රාජතාන්ත්‍රික නිලධාරීන් එක්සත් ජනපදයට පැමිණීමේදීත් ව්‍යානා සමුළුවේ දක්වා ඇති ප්‍රමිතීන් හා ක්‍රියාපටිපාටින් වලට අනුකූලව කටයුතු කරන බවයි එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේ. මේ අතර COVID-19 ආසාදිතයන් 41 දෙනෙක් අද වාර්තා වූ අතර ඉන් 36 දෙනෙක් නාවික හමුදා සමාජිකයන්. 30 දෙනෙක් ඉන්දියාවේ සිටත් අනෙක් දෙදෙනා බංග්ලාදේශයේ සහ ඩුබායි සිටත් පැමිණ නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කර සිටි අයයි. ඒ අනුව මේ වන විට රෝහල්ගතව ප්‍රතිකාර ලබන සමස්ත COVID-19 ආසාදිතයන් සංඛ්‍යාව 939ක් වන අතර සුවය ලබා පිටව ගොස් ඇති පිරිස 839ක් වනවා. මේ අතර දිවයිනේ සීළු දිස්ත්‍රික්කවලට ඊයේ රාත්‍රී 10ට පැනවූ ඇඳිරි නීතිය ජූනි 6 වන සෙනසුරාදා අලුයම 4 දක්වා ක්‍රියාත්මකයි. ඒ අනුව අද සහ හෙට මාර්ගයේ ගමන් කිරීමට අවසරයක් තියෙන්නේ මැයි 31 දක්වා. අප විසින් නිකුත් කරපු අත්‍යවශ්‍ය සේවා බලපත්‍ර ලාභීන්ට ඒ හැරුණු විට කිසියම් කෙනෙකුට අවශ්‍ය නම් තමන්ගේ අත්‍යවශ්‍ය කරුණක් නැත්නම් සෞඛ්‍ය හේතුවක් මත ළඟම තියෙන පොලිස් ස්ථානයෙන් ලබා ගන්නා ඇඳිරි නීති බලපත්‍රයක් ලබාගෙන පමණයි ක්‍රියාත්මක වීමේ හැකියාව තියෙන්නේ. එමෙන්ම පවතින තත්ත්වයේ මත පොසොන් උත්සවයේ වෙනුවෙන් දන්සල් සංවිධානය කිරීම සඳහා කිසිදු අනුමැතියක් ලබා දීමට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් උපදෙස් දී නොමැති බවද ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය නිවේදනය කරනවා. මේ අතර සියලුම රජයේ සෞඛ්‍ය සේවා නිලධාරීන්ට ජූනි මාස 10 වෙනිදා දහවල් 12 දක්වා තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ඉල්ලුම් කළ හැකි බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සෞඛ්‍ය සේවා නිලධාරීන්ට දැනුම් දෙනවා.
උද්ගතව ඇති COVID-19 ගෝලීය වසංගතය හමුවේ ළමා එන්නත්කරණය නැවත ආරම්භ කිරීම ප්‍රමුඛ අවශ්‍යතාවයක් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කරනවා. 2020 ගෝලීය එන්නත් සමුළුවට එක්වෙමින් ජනාධිපතිවරයා මේ අදහස් පළ කළා. මෙම ගෝලීය එන්නත් සමුළුව සංවිධාන කර ඇත්තේ ඉදිරි 5 වසර තුළ ලොව දිලිඳුම රාජ්‍යයන් කිහිපයක මැලේරියාව, කොලරාව, සරම්ප, HIV AIDS වැනි බෝවන රෝග මර්ධනයට අවශ්‍ය එන්නත් බෙදා හැරීම සඳහා මුදල් එක්රැස් කර ගැනීම අරමුණින් එක්සත් රාජධානිය, බිල් හා මෙලින්ඩා ගේට්ස් පදනම, ගැවි එන්නත් සංවිධානය සහ එක්සත් ජාතීන් එක්ව සංවිධාන කළ මෙම සමුළුව මගින් ඩොලර් බිලියන 7.4ක් රැස් කර ගැනීමට බලාපොරොත්තු වනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙම සමුළුව අමතනු ලැබුවේ වීඩියෝ තාක්ෂණය ඔස්සේ. Sri Lanka's expanded program of immunization අපි සෑම දරුවෙකුටම ගුණාත්මක ප්‍රතිශක්තිකරණ සේවා ලබා ගැනීමට පහසු හා සමාන ඉඩ ප්‍රස්ථා සපයා තිබෙනවා. ජාතික ප්‍රතිශක්තිකරණ වැඩසටහන තිබෙනේ සියලු දිස්ත්‍රික්ක පුරා ක්‍රියාත්මක කරන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝගාංශය මගින්. මේ වැඩපිළිවෙල නිරීක්ෂණයට ශක්තිමත් ක්‍රමයක් අප සතුව පවතිනවා. COVID-19 වෛරසයේ ව්‍යාප්තිය හමුවේ ළමා එන්නත්කරණය නැවත ආරම්භ කිරීම ප්‍රමුඛ අවශ්‍යතාවයක් ලෙස සැලකෙනවා. ශ්‍රී ලංකාව හමුවේ ඇති අභියෝගය වන්නේ ප්‍රතිශක්තිකරණ වැඩසටහනේ ගුණාත්මක භාවය පවත්වාගෙන යාම වගේම නව එන්නත් නිසි වේලාවට හඳුන්වා දීම. ගත වූ වසර 30 පුරා රෝග මර්ධනය කිරීමේ අපගේ සාර්ථකත්වය ආරක්ෂා කර ගැනීමට අප අන් කවරදාකටත් වඩා දැන් උනන්දු වෙනවා. අපගේ සාර්ථකත්වයේ වාර්තාව සහ යහපුරුදු ගෝලීය ප්‍රජාව සමග බෙදා ගැනීමට අපි සූදානම්. මෙවර පොසොන් පොහෝ දිනය වෙනුවෙන් හිරු මාධ්‍ය ජාලය සැදැහැ සිතින් පිරිනමන හිරු ශ්‍රද්ධාභිවන්තනා වැඩසටහන හෙට අලුයම සිට සජීවීව ඔබ වෙත ගෙනීමට මෙවන විට සියලු කටයුතු සූදානම්. ඒ බුත්තල ඓතිහාසික යුද ගණාව රජමහා විහාරයේ සිටයි. හිරු ශ්‍රද්ධාභිවන්දනා අනුබුදු මිහිඳු හිමියන් ලක්දිවට වැඩම කිරීමත් නිර්මල බුදුදහම මෙරට තුල ස්ථාපිත වීමත් සිදු වූ පොසොන් පොහෝ දිනය වෙනුවෙන් හිරු මාධ්‍ය ජාලය සංවිධානය කරන හිරු ශ්‍රද්ධාභිවන්දනා සීල සමාදාන වැඩසටහන හෙට අලුයම ආරම්භ වනවා. ඒ දුටුගැමුණු රජතුමාගේ සොහොයුරු සද්ධාතිස්ස රජතුමා විසින් ඉදිකළ බුත්තල ඓතිහාසික යුදගනාව රජමහා විහාරයේ කේන්ද්‍ර කරගනිමින් හෙට අලුයම 5:30 සිට සජීවීව ආරම්භන සීල සමාදානය සමගින් දවස පුරා ධර්ම දේශනා, ධර්ම සාකච්ඡා ඇතුළු පින්කම් රැසක් පැවැත්වීමට නිමිතයි. හිරු මාධ්‍ය ජාලයේ සභාපති රේනු සිල්වා මහතාගේ සංකල්පයකට අනුව සිදු කෙරෙන සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා කුලදරුවන් පූජා කිරීමේ මහා පුණ්‍ය කර්මය වූ හිරු ශාසනාවතරණයේ වැඩසටහනද හෙට පැවැත්වෙනවා. හිරු මාධ්‍ය ජාලය විසින් 8 වෙනි වරටත් සංවිධාන කරන මෙම පුණ්‍යෝත්සවයේදී කුලදරුවන් 13 දෙනෙකු ශාසනයට පූජා කිරීමට නියමිතයි. එමෙන්ම සංඝයා වහන්සේ 100ක් නමක් විශේෂ සිදු කෙරෙන මහා සාංගික දානමය පුණ්‍ය කර්මයක් හෙට පැවැත්වෙන්නේ ඓතිහාසික යුදගනාව රජමහා විහාරස්ථානයේදීමයි. හිරු මාධ්‍ය ජාලයේ සභාපති රේනු සිල්වා මහතාගේ සුරතින් යුදගනාව රජමහා විහාරයේ වෙත සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේලා පූජා කිරීමේ පුණ්‍ය කර්මය සමග නිවසේ සිටම සජීවීව එක්වීමට සදහවත් ඔබට හෙට අවස්ථාව හිමි වනවා. හිරු ශ්‍රද්ධාභිවන්දනා වැඩසටහන අවසන් වන්නේ සුවඳ දුමින් නහවා ශබ්ද පූජාවන් පවත්වා ඓතිහාසික යුදගනාව රජමහා විහාරයේ චෛත්‍ය රාජානන් වහන්සේ අභියස සිදු කෙරෙන අධිෂ්ඨාන පූජාවත් සමගයි. මේ සියලු පින්කම් රූපවාහිනී තිරය ඔස්සේ සජීවීව ඔබට සමීප කරවීමට හිරු පිරිවර සියලු කටයුතු සූදානම් කරමින් සිටිනවා. ඓතිහාසික යුදගනාව රජමහා විහාරයේ සිට සජීවීව ගෙන එන මෙම සියලු පින්කම් සමග නිවස් තුල සිට සදහැසිතින් ඒකාත්මික වන ලෙස අප ඔබෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිනවා.
මෙවර හිරු මාධ්‍ය ජාලයේ මගින් උත්තල යුදගනාරාජ මහා විහාරස්ථානයේ සිට පොසොන් උත්සවය සිදු කිරීමට බලාපොරොත්තු වෙනවා. හිරු මාධ්‍ය ජාලය තුලින් වෙසක් පොසොන් ආදී උත්සව වරින් වර ඉතාම උත්කර්ෂවත් අන්දමින් සිද්ධ කළා කියන එකත් අපි විශේෂයෙන් සඳහන් කරන්නට ඕන. විශේෂයෙන් අපි සඳහන් කරනවා හිරු මාධ්‍ය ජාලයත් සමගම තම තමන්ගේ නිවෙස්වල වාසය කරමින් ඒ පොසොන් උත්සවයේ බෞද්ධ කටයුතු වලට සහභාගී වෙනවා නම් වඩාත්ම හොඳයි කියන එක අපි මතක් කරනවා. අලියම 5 හමාරේ සිට හවස 7 දක්වාම මේ ස්ථානයේ විවිධ දාන සීල භාවනා කියන ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියාවන් රසක් පවත්වනු ලබනවා. බැතිබර සිතින් යුතුව අපි ආරාධනා කරනු ලබනවා. දැන් රටේ පවතින කොරෝනා උවදුරුව තුළ බෞද්ධ සදහැවත් සෑම සීල දෙනාම නිවසේ සිට එම උදාරතර හිරු සද්ධාභිවන්දනා ආගමික වැඩසටහනට සහභාගී වෙන ලෙස ශ්‍රද්ධාභිවන්දනා බුද්ධාභිවන්දනාවට පිදෙන හිරු ශ්‍රද්ධාභිවන්දනාව ඓතිහාසික දෙවනගල පුදබිමේ ඉඩම් කොල්ලය හිරු CIA හරහා අප පසුගිය දින කිහිපයේදීම හෙළි කළා. එම හෙළිකිරීම මැද්දේත් ඉඩම් ආක්‍රමණිකයන් රට පුරා ඇඳිරි නීතිය පනවා තිබූ අද දිනේත් ක්‍රියාත්මක වන අයුරු හිරු CIA කැමරාවට හසු වුණා. දෙවනගල ඉඩම් කොල්ලය ගැන හිරු CIA අනාවරණයෙන් පසුව බෞද්ධ කටයුතු කොමසාරිස්වරයාද ඒ පිළිබඳව සොයා බැලුවා. මාවනැල්ල ඓතිහාසික දෙවනගල රජමහා විහාරස්ථානයට කාලාන්තරයක් තිස්සේ ඉඩම් ආක්‍රමණිකයන්ගෙන් වන බලපෑම් පිළිබඳ හිරු CIA හරහා අප අවස්ථා කිහිපයකදී හෙළි කළා. විල්පත්තුව හා සමානව ජනාවාසකරණයට මේ වන විටත් ලක් කෙරෙමින් පවතින මෙම පුරාවිද්‍යා ස්මාරක සහිත භූමිය නිරීක්ෂණය සඳහා බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් සුනන්ද කාර්යපෙරුම මහතා ඊයේ පැමිණෙන්නේ අපගේ එම අනාවරණයත් සමගයි. එහිදී විහාරාධිපති මැදිරිගිරියේ පුණ්‍යසාර හිමියන් විසින් විහාරස්ථානයේ පිඹුරුපත් බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් වරයාට මෙලෙස පෙන්වා සිටියා. මේදී විහාරාධිපති හිමියන් විසින් පසුගිය යහපාලන ආණ්ඩුව සමයේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට අයත් ඉපැරණි ගල් කොන්ක්‍රීට් බැමි ලෙස වෙනස් කළ ආකාරයද හෙළි කළා. අද ගල් පරිබිල උතරයි තියෙන සර්. නෑ සර් න්යාය ගල උඩ පදිංචි අපිට අපි තවරලා මේක පරිකරනවා සර්. ඉතින් නම් වෙච්චර ඉතින් තිබුණා අපිට අද එන්න තැනක් තියෙනවා. මේ පැරණි ඡායාරූප සාක්ෂි සපයන්නේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සතු ඓතිහාසික ගල් බැමි තිබූ ආකාරයයි. එම ඉපැරණි වටිනා ගල් බැමි අද වන විට කොන්ක්‍රීට් යොදා වෙනස් කර ඇති අයුරුයි මේ. හිරු CIA එක හරහා තමයි සර් දෙක දැනගත්තේ. දැන් හිරු CIA එක නැත්තම් මේ වැඩ සියලු දෙනාගේ මේ අවධානය වෙයි. දැන් හිරු CIA කණ්ඩායම බය නැතුව මේ ඇත්ත රටට කිව්වේ නැත්තම් සර්ලා හිතන්නකෝ දෙවනකලක් නැති වෙයි. මේ අතර රට පුරා ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන අද දිනයේත් පුරාවිද්‍යා ස්මාරක සහිත දෙවනගල පුදබිමේ භූමිය අත්පත් කර ගැනීමට පුද්ගලයෙක් පැමිණ තිබුණා. මේ ඔයා කොහොමද අපේ සුද්ධ කරන්න කියන්නේ කොහොමද මේ වගේ දෙති? දැන් ඔයාලා ඇඳිරි නීතියත් මොකද්ද කරන්න විකාරද මේ? මම දන්නේ නැහැ. මම මේ කරන්නේ පරිවර්තන. මෙම අනවසර එලිපෙහෙලි කිරීම හරහා පුරාවිද්‍යා ස්මාරක සහිත දෙවනගල පුදබිම මේ වන විටත් දැඩි අනාරක්ෂිත තත්වයකට පත්ව අවසන්. මේ ඓතිහාසික උරුමය රැක ගැනීමට වගකිව යුතු බලධාරීන් කටයුතු කරන ආකාරය ගැන හිරු CIA අවදි නෙත නිරන්තර අවධානයෙන්. දැන් රටවටා හිරු. රටවටා හිරු. ජනාධිපතිවරයාගේ අත්සන සහිතව කූට ලේඛන සැකසීම සම්බන්ධයෙන් අත්අඩංගුවටගත් සැකකරුවෙකු ලබන 8 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසනවා. අභාව ප්‍රාප්ත ආරුමුගම් තොණ්ඩමන් මහතාගේ පුත් ජීවන් තොණ්ඩමන් මහතා ඉදිරි මහමැතිවරණයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් තරග කිරීම සඳහා නුවරඑළිය දිස්ත්‍රික් නාම යෝජනා පත්‍රයට අද අත්සන් තැබුවේ කොටගල පිහිටි ලංකා කම්කරු කොංග්‍රස් මුලස්ථානයේදී.
දිවයිනේ ප්‍රදේශ කිහිපයක වාර්තා වී තිබෙන කහතිත් පළගැටියාගේ ව්‍යාප්තිය පිළිබඳව දැනුම් දීම සඳහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් 1920 දුරකථන අංකය හඳුන්වා දී තිබෙනවා. හාලි ඇල මොරයිතොට ප්‍රදේශයේ රක්ෂිතයක අක්කර 50ක පමණ ප්‍රදේශයක ඊයේ පස්වරුවේ හැටගත් ගින්න අද දිනෙත් පැතිරෙන ආකාරය මෙලෙස දක්නට ලැබුණා. රට වටා හිරු සුදානම අදට සමුගන්නට පැත්ත නොගත් ඇත්ත දැනගැනීමේ අයිතිය තවදුරටත් තහවුරු කර ගන්නට තිරේ දිස්වන පරිදි හිරු SMS ප්‍රවෘත්ති සේවාව ඔබේ ජංගම දුරකථන ජාලයට අනුව සක්‍රිය කර ගන්න. අපි යලියමු වන්නේ හෙට මධ්‍යහන 11:55. සුබ රාත්‍රියක්.